ආයුබෝවන් සුබ දවසක්. කෙවී යමින් තිබෙන සතියේ පසුගිය අඟහරුවාදා අපේ වේලාවෙන් රාත්‍රී ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සැසිවාරය අමතා කතා කළා. එතුමා එහිදී කළ කතාවනතන් දේශනය පිළිබඳව මේ වන විට අපේ මාධ්‍යයේ කතාබහක් ඇතව තිබෙනවා. ඊට සියලු මාධ්‍යයන්හි විශාල ආවරණයක් ලැබුණා. රාජ්‍ය නායකයෙක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතා කතා කිරීමේ වැදගත්කම කුමක්ද? මේ බැලූ බැල්මට කෙනෙකුට පෙනෙන්න පුළුවන් එය විතරම් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඵලදායක නොවන සාමාන්‍ය සිදුවීමක් ලෙස. නමුත් අප දකින්නේ අපි මේ ජීවත් වන ලෝකයේ මෙය රාජ්‍යයකට ලැබෙන කවර හෝ සුවිශේෂී අවස්ථාවක් තමන්ගේ රට පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලෝක ප්‍රජාව හමුවේ තබන්න, එසේම තමන්ගේ රටත් ලෝකයත් මුහුණ පාන පොදු ප්‍රශ්න පිළිබඳ ස්වකීය ස්ථාවරය පැහැදිලි කරන්න, එවැගේම එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය කුමන ආකාරයකට සංවිධාන විය යුතුද කියන එක ගැන ඒ රාජ්‍යයේ අදහස පළ කරන්න. අද අපි ජීවත් වෙන්නේ, මම අද කීවට දැනට අවුරුදු 300-400ක පමණ සිට මිනිසයා ජීවත් වන්නේ ඊටාම සමීපව එකට බැඳුණු ලෝකයක, ගෝලීයකරණය වූ ලෝකයක. මේ ගෝලීයකරණය තව දුරටත් වර්ධනය වෙමින් තිබෙනවා මිස අඩුවීමක් දකින්නට නැහැ. ගෝලීයකරණයේ ස්වභාවය දේශපාලන වශයෙන් ආර්ථික, සමාජීය, සංස්කෘතික සියල්ලෙන් මේ ගෝලීයකරණය දකින්නට පිළිපන්. නිදසුන් දෙකක් සඳහන් කළහොත් මේ මෑතකදී ගත වූ මාසයක කෙටි කාලයක ඇතුළත නැත්නම් මාස කිහිපයක් ඇතුළත අපේ රටේ යොවුන් ගායිකාවක් ගායනා කළ ගීතයක් අද ඉන්දියාවේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදයට ආකර්ෂණයට ලක්ව තිබෙනවා. එය ඇතැම් විට යම් ප්‍රමාණයක උන්මාදයක් ඇති කොට තිබෙනවා ඒ රටවල සංගීත ලෝලීන් අතර. මේ ගෝලීයකරණයේ ඍජු ප්‍රතිඵලය. ඒ ඔස්සේ තමයි මේ ප්‍රසාරණය සිද්ධ වෙන්නේ. 2019 දෙසැම්බර් මාසයේ චීනයේ හූබේ ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මතුවෙනවා වෛරසයක්, නව කොරෝනා වෛරසය. එය ඉතා කෙටි කලකින් ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවකට පැතිර යන මේ මොහොත වන විට එහි ව්‍යාප්තිය රටවල් සහ භූමි ප්‍රදේශ countries and territories 216කට පැතිර ගොස් තිබෙනවා. මේ ලෝකයේ ගෝලීයකරණය වීමේ ප්‍රතිඵලයක්. යහපත් අයහපත් සෑම පාර්ශ්වයකින් ගෝලීයකරණය වූ ලෝකයක කවර හෝ රාජ්‍යයකට හුදකලාව ජීවත් වෙන්න බෑ. තාපස රාජ්‍යයක්, හර්මිට් කින්ඩම් එකක් පවතින්න බෑ. යම් රටකට එසේ කිරීමට අවශ්‍ය වුවත් නූතන ගෝලීයකරණ ප්‍රවාහය විසින්, නූතන වෙළඳ කාර්මික ශිෂ්ටාචාරය විසින් ඒ රටට බල කරනු ලබනවා අර ප්‍රවාහයට එක්වන ලෙස. එවැනි ලෝකයක ශ්‍රී ලංකාව බෙහෙවින් ලෝකයේ සෙසු රටවල් සමග සබඳතා පවත්වා ගන්නා රාජ්‍යයක්. මේ රටේ ආර්ථිකය විශාල වශයෙන් රඳා පවතිනවා. බාහිර ලෝකයේ සමග තිබෙන සබඳතා මත විදේශ රැකියා, ඇඟලුම් අපනයනය, සංචාරක කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, තාක්ෂණය, විද්‍යාව මේ සෑම පාර්ශ්වයකින්. ඉතින් එවැනි ලෝකයක
ලෝකේ රටවලට තමන්ගේ ප්‍රශ්න කතා කරන්න, පොදු ප්‍රශ්න ගැන සංවාදයට එකතු වෙන්න දැනට තියෙන ප්‍රධාන වේදිකාව එක්සත් ජාතීන්, එයිනුත් විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය. අපි ඊටාම කෙටියෙන් එක්සත් ජාතීන් කියන්නේ කුමක්ද කියන එක හඳුනා ගනිමු. බොහෝ දෙනෙක් දන්නවා. එක්සත් ජාතීන් බිහි වෙන්නේ නිල වශයෙන් 1945 ඔක්තෝබර් 24. නමුත් ඒ උපතට පෙර ප්‍රතිසන්ධි ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක්. එක්සත් ජාතීන් 20 වෙනි සියවසේදී මනුෂ්‍ය වර්ගයා මුහුණ දුන් අනේක විද ගැටලු, අතිශය කටුක වේදනාකාරී විනාශකාරී ගැටලු රාශියක ප්‍රතිඵලයක්. එකම ප්‍රතිඵලය නොවේ. නමුත් ඒ සියල්ල පදනම් කරගෙන තමයි මේ සංවිධානය බිහි වෙන්නේ. 20 වෙනි සියවසේ පළමු අවුරුදු 50 ඇතුලේ මානව ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක පරිමාණ යුද්ධ දෙකක් හට ගන්නවා. 1914 සිට 18 දක්වා පළමුවෙන් එහිදී සිදු වූ ජීවිත විනාශය දල වශයෙන් මිලියන 22ක්. 1939 සිට 1945 දක්වා දෙවැනි ලෝක යුද්ධය. එහිදී සිදු වූ ජීවිත විනාශය පමණක් දල වශයෙන් මිලියන 62ක්. සෝවියට් දේශයේ පමණක් මිනිස්සු මිලියන 26ක් මරණයට පත් වුණා. මිනිස් ඉතිහාසයේ මේ තාක් ඇති වූ දරුණුතම විනාශකාරීම යුද්ධය දෙවැනි ලෝක සංග්‍රාමය. පළමු ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය අතර කාලයේදී එතෙක් ශක්තිමත් තැනක තිබුණු ලෝකයේ ධනවාදී ආර්ථිකය පෙර නොවූ විරු දැවැන්ත පරිහානියකට අර්බුදයකට යනවා. ඒ අර්බුදයේ උච්ච අවස්ථාව සලකනු කරනවා 1929 වසරවල මහා අවධමනය, the Great Depression. සෑම රටකම පාහේ අවුල් වියවුල් දේශපාලන කැළඹිලි විප්ලව හට ගන්නවා. ඇතැම් ඒවා අතිශය ප්‍රචණ්ඩකාරී. සියවස් දෙක තුනක් තිබුණු යටත් විජිත සහිත අධිරාජ්‍ය ක්‍රමය කෙමෙන් කඩා වැටෙන්නට පටන් ගන්නවා. 1945 දී මානව ඉතිහාසයේ ප්‍රථම න්‍යෂ්ටික අවිය පරමාණුක බෝම්බය භාවිත නිෂ්පාදනය කරනවා පමණක් නොවේ, එය ජනතාවකට එරෙහිව භාවිත කරනවා. මෙන්න මේ අතිශය කැළඹිලි සහිත අවිනිශ්චිත වේදනාකාරී වකවානුවේදී මනුෂ්‍ය වර්ගයාගේ නායකයෝ කල්පනා කළා දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පස්සේ කොහොමද ලෝකයේ සාමකාමී ආරක්ෂාකාරී සෑම රටකටම සෑම පුද්ගලයෙකුටම යහපත් ජීවන මට්ටමක් උරුම වන සමාජයක් ගොඩනගන්නේ කියලා. අන්න ඒ යහ චේතනාවේ ප්‍රතිඵලයක් ලෙස තමයි එක්සත් ජාතීන් නැමැති සංවිධානය බිහි වෙන්නේ. මේ සංවිධානය ඉතා සුවිශාල සංකීර්ණ ව්‍යුහයක් සහිත එකක්. ඒ ව්‍යුහයේ මුදුන් මුල තමයි මහා මණ්ඩලය, ද ජෙනරල් ඇසම්බලි. ජෙනරල් ඇසම්බලි නැත්නම් මහා මණ්ඩලය සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී සති දෙක සැසිවාරයක් තිබෙනවා ලෝකේ රාජ්‍ය නායකයින්ට මහා මණ්ඩලය අමතා කතා කරන්නට. ඒ අවස්ථාවට තමයි අපේ ජනාධිපතිතුමා සහභාගී වන්නේ. මම යෝජනා කරන්නේ නැහැ එක්සත් ජාතීන් පරිපූර්ණ සංවිධානයක්, අපක්ෂපාතී මුළුමනින්ම සාධාරණ සංවිධානයක්. ඒ ලෝකය සුඛිත මුදිත කරන්නට මුළුමනින්ම සමත් වී තිබෙනවා කියලා. බරපතල අඩුපාඩු වැරදි අත්හැරීම් සහිතයි. නමුත් දැනට ලෝකයේ තිබෙන පොදු වේදිකාව ලෝක ප්‍රශ්න ගැන, ගෝලීය ප්‍රශ්න ගැන, එය කොරෝනා වසංගතය වෙන්න පුළුවන්, ක්ලයිමට් චේන්ජ් දේශගුණික විපර්යාසය වෙන්න පුළුවන්, ධරණීය සංවර්ධනය වෙන්නට පිළිවන්, උග්‍රවන ජලහිගය වන්නට පුළුවන්. මේ සෑම එකකටම තිබෙන වේදිකා. ඉතින් එවැනි වේදිකාවකදී ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් ලෝකයේ හමුවේ තමන්ගේ ස්ථාවරය තමන් ගැන අදහස් පළ කිරීම අවශ්‍ය දෙයක්. එපමණක් නෙවෙයි, මෑත කාලයේදී අපි දුටුවා ශ්‍රී ලංකාව බරපතල අපේ මේ වැඩසටහන ආරම්භයේ සිටම අපි නිරතුරුව කතා කළ මාතෘකාවක්.
ශ්‍රී ලංකාව බරපතල අන්තර්ජාතික පීඩනයකට හසු වෙලා තියෙනවා. ලෝකේ සෑම සුපිරි බලවතෙක්ම මේ රාජ්‍යයට යම් ප්‍රමාණයට මැදිහත් වෙමින් තිබෙනවා. ඒක තමයි කටුක සත්‍යය. එවැනි මොහොතක අපි ඊට කලින් සතියේ කතා කළා එක්සත් ජාතීන්ගේ අතුරු ආයතනයක් සබ්සිඩියරි ඕගන් එකක් වන මානව හිමිකම් කවුන්සිලයේ වේදිකාවක් කරගෙන උපකරණයක් කරගෙන ලෝකී බලවත් ජාතීන් මේ රටට එරෙහිව ගෙන යන අසාධාරණ අගතිගාමී පක්ෂපාතී ක්‍රියාදාමය ගැන. ඉතින් එවැනි මොහොතක ලෝකයේ හමුවේ තමන්ගේ ස්ථාවරය කියන්න ලැබෙන මේ අවස්ථාව භාවිත කළ යුතුයි. එක්සත් ජාතීන් 1945 දී බිහි වුණත් ශ්‍රී ලංකාව එහි සමාජිකත්වයේ ගන්නේ නෙවෙයි ඇත්තටම ලැබෙන්නේ 1955 දෙසැම්බර් 14. ඉන් පස්සේ 1956 සිට මේ දක්වා මහා මණ්ඩල හැම සැසිවාරයකටම රාජ්‍ය නායකයෝ සහභාගී වුණා කතා කළා. මෙවර සහභාගී වුණේ අපේ ජනාධිපතිතුමා. එතුමා තමාගේ කතාවේදී අපටත් ලෝකයටත් වැදගත් පණිවිඩ කීපයක් සටහන් කළා. එයින් අදහස් වෙන්නේ ඒ පණිවිඩ ඒ ආකාරයෙන්ම පිළිගනී හෙට දවසේ ඒව ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් ඒ හඬ නැගුවා. මේ ලෝකයේ තිබෙන පොදු හඬකට එකතු වෙන එක. මගේ කියවීම අනුව අපේ ජනාධිපතිතුමා කළ කතාවේ අතිශය වැදගත් කරුණු අතර ප්‍රථම ස්ථානයට මම ගන්නේ. එතුමා තමන්ගේ කතාවේ අවසාන භාගයේදී සඳහන් කරනවා එක්සත් ජාතීන් ලෝකයේ සාමකාමී සුරක්ෂිත සමෘද්ධිත තැන බවට පත් කිරීමට නම් එක්සත් ජාතීන් සෑම ස්වෛරී රාජ්‍යයකටම ඒ රාජ්‍යයේ ශක්තිය හෝ ප්‍රමාණය ගැන විභේදනයක් නැතිව සමානව සැලකිය යුතුයි කියන එක. ජනාධිපතිතුමා මේ ප්‍රකාශයේදී කළේ එක්සත් ජාතීන්ගේ ආරම්භක ප්‍රතිපත්තියක් මූලධර්මයක් නැවත ඉස්මතු කර දැක්වීම. මන්ද අපේ කියවීම අනුව එක්සත් ජාතීන් තමන්ගේ ඉතිහාසයේදී ඒ ආරම්භක මූලධර්ම වලින් ඈත් වී එක එක රටට එක එක ආකාරයට සැලකෙන වෙනස්කම් කරන ආයතන බවට පත්ව තිබීම නිසා. එක්සත් ජාතීන් කියන සංවිධානයට තියෙනවා අර රටකට ව්‍යවස්ථාවක් තිබෙනවා වගේ එක්සත් ජාතීන්ටත් ව්‍යවස්ථාවක් තියෙනවා කන්ස්ටිටියුෂන් එක. මේ ව්‍යවස්ථාව හඳුන්වනවා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය Charter of the United Nations. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරන්නේ වසර ගණනාවක සාකච්ඡා ක්‍රියාදාමයකින් පසුව එය සම්මත වෙනවා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී 1945 ජූනි 26. ඒ ප්‍රඥප්තිය අනුව තමයි එක්සත් ජාතීන් ක්‍රියා කළ යුත්තේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි වගන්තියේ සඳහන් වෙනවා එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වයේ පදනම් විය යුතු අන්තර්ජාතික මූලධර්ම 7. මේ හතෙන් පළමුවෙන්න ජාතීන්ගේ ස්වෛරී සමානාත්මතාව sovereign equality of nations. එහි තේරුම සෑම රටක්ම ඒ රට විශාලද කුඩාද ඒ රට ධනවත්ද දුප්පත්ද ඒ රට බලවත්ද දුබලද ඒ රටේ ජනගහනය කොපමණද මේ විභේදනයක් ભેදයක් නැතිව හැම රටක්ම සමාන ස්වෛරීත්වයෙන් යුක්තයි කියන පිළිගැනීම. නමුත් මේක අතිශය වැදගත් ලෝකයේ. දැන් අපේ සමාජයේදී අප සියලු දෙනා න්‍යායිකව ගත් විට අධිකරණය හමුවට ගිය විට සමානය. නමුත් ප්‍රායෝගිකව එහෙම නැහැ කිසිසේත්ම න්‍යායිකව. එක්සත් ජාතීන්ගේ න්‍යායිකව සෑම ජාතියක්ම ස්වෛරී රාජ්‍යයක්. sovereign equality of nations. සමහර රටවල් විශාලයි ප්‍රමාණයෙන් තව රටක් කුඩායි. රුසියාව වර්ග කිලෝමීටර් මිලියන 17ක්. මොනාකෝ රාජ්‍යයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1යි. නමුත් ස්වෛරී සමානත්වය. මහා මණ්ඩලයේදී සෑම රටකටම තියෙන්නේ එක ඡන්දයයි. ලෝක බැංකුවේදී එහෙම නෙවෙයි. ලෝක බැංකුවේ ආයෝජනය කරලා තියෙන ඩොලර් ප්‍රමාණය අනුව ඡන්ද ගණන වැඩි වෙනවා.
මේක එක්සත් ජාතීන්ගේ මූලධර්මයේ one country one vote. ඉතින් මෙන්න මෙතනට එන්න කියන එක ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ට කිව්වා. මේක අවශ්‍ය වෙන්නේ පසුගිය කාලය තුල එසේ නොවුණු නිසා. අප කලිනුත් කිව්ව එක උදාහරණයක්. දැන් ශ්‍රී ලංකාව බෙදුම්වාදී යුද්ධයකට අතිශය කුරුරු ත්‍රස්තවාදයෙන් සලකුණු වූ බෙදුම්වාදී යුද්ධයකට මුහුණ දුන්නා. රාජ්‍යයක ප්‍රධාන වගකීම තමයි රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම, බහුමික අඛණ්ඩතාව සහතික කිරීම. ඒ සඳහා රාජ්‍ය ක්‍රියා කිරීමේ වරදක් ලෙස දකිමින් මානව හිමිකම් උල්ලංඝනය කළාය, යුද අපරාධ කළාය කියන චෝදනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනවිත් තිබෙනවා. මේ ව්‍යාපෘතිය ලෝකයේ බලවත් රටවල් අත්තර දැම්මේ නැත්තම් සිය කැමැත්තෙන්ම මට තිබෙන දැනුම සීමා සහිත දැනුම අනුව දකින්නේ නැහැ අප මේ උගුලෙන් ගැලවෙන්නේ කෙසේද කියන එක. එක්කෝ අපි කිව්බාව හෝ වෙනිසියුලාව හෝ ඉරානය මෙන් මේ සියල්ල නොසලකා අපේ රට ගොඩනැගීමේ ක්‍රියාදාමයේ නිරත විය යුතුයි. නමුත් ලෝකයේ බලවත් ජාතීන් ඒට ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මෙවැනි පරිසරයක තමයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෝක වේදිකාවේදී කියන්නේ හැම රටකටම සමානව සලකන්න කියලා. මේ හඬ ප්‍රබලව නැගී සිටියොත් අපේ වගේ රටවල්, සමාන ප්‍රශ්න තියෙන රටවල්, සමාන පසුබිම් තිබෙන රාජ්‍යයන් මෙහෙම එකතු වෙනවනම්, හඬක් නගනවනම් ඒ తත්වය මේ තිබෙන අධිපතිවාදී බලපෑම් සමනය කරන්න පුළුවන්. එහෙම කාලයක් මේ රටේ මේ ලෝකයේ මෑත ඉතිහාසයේ තිබුණා. 1945 දී බිහිවන එක්සත් ජාතීන්ගේ සමාජිකයන් අතර පසු කලක වැඩිම සංඛ්‍යාව උනේ ශ්‍රී ලංකාව වැනි යටත් විජිතයක් වශයෙන් පැවත නිදහස ලැබූ රාජ්‍යයන්. ඒ රාජ්‍යයන්ට පුළුවන් වුණා බොහෝ ප්‍රගතිශීලී යෝජනා සම්මත කරගන්න. 1970 දශකයේදී ඉන්දියානු සාගරයේ සාම කලාපයක් කළ යුතුයි කියන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල න්‍යාය පත්‍රයේ හැම අවුරුද්දකම තිබුණා. නමුත් නොබැඳ ව්‍යාපාරයේ දුබල වීමත්, සමාජවාදී රාජ්‍ය පද්ධතිය කඩාවැටීමත්, අවසානයේදී සෝවියට් දේශයේ බිඳවැටීමත් නිසා මේවා අහෝසි වී ගියා. ඒ හඬ නැවත ලෝකයට ඇති කරන්න පුළුවන්. ඒ සඳහා මම විශ්වාස කරනවා ඒ සඳහා යම් උත්ප්‍රේරකයක් මේ ඉල්ලීම තුළින් ලෝකයේ හමුවට යනවා. දැන් එක්සත් ජාතීන්ගේ මේ ක්‍රියාදාමයේදී අප ඔබට සඳහන් කළ අර මානව හිමිකම් කවුන්සිලය. මානව හිමිකම් කවුන්සිලය බිහි වෙන්නේ 2005 මාර්තු මාසයේ 15 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කළ යෝජනාවකින්. මේ යෝජනාවේ අංකය 60251. ඒ යෝජනාවේදී කියනවා මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වයේදී අපක්ෂපාතී විය යුතුයි. හැම රටකටම එකසේ සැලකිය යුතුයි. කිසිදු රටක් සිලෙක්ටිව්ලි හිතාමතාම තෝරා වෙන් කරගෙන දඬුවම් කරන ක්‍රියාදාමයකට නොයා යුතුයි කියලා. නමුත් ඒක සිදු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මේ වගේ අභ්‍යන්තර ගැටුම් තියෙන්නේ. ඉන්දියාවේ තිබෙනවා. ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ 1947 සිට මෙවැනි ගැටුමක් තියෙනවා. නමුත් මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන්ට ඉන්දියාවට යන්න ලැබෙන්නේ නැහැ. ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ. 2019 දී පමණ මානව හිමිකම් මහා කොමසාරිස්වරිය ඉන්දියා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මානව හිමිකම් කවුන්සිලයේ ත්‍රිපුද්ගල නියෝජිත පිරිසක් යවන්න කාශ්මීරයේ මානව හිමිකම් ගැන විමර්ශනය කරන්න. ඉන්දියාව එක එල්ලේම එය ප්‍රතික්ෂේප කළා. ඉන්දියාවට එහෙමයි බරපතල බියකරු ත්‍රස්තවාදයකට රට දෙකඩ වී යාමේ තර්ජනයකට මුහුණ දී ඉන් බේරාගත් රාජ්‍යයට මුහුණ පාන්නට සිදු වී තිබෙන ඉරණම මෙයයි. ඊට අමතරව ජනාධිපතිතුමා තමන්ගේ දේශනාවේදී සඳහන් කළ තවත් වැදගත් කරුණු කීපයක්. එකක් තමයි රටක් මුහුණ පාන ප්‍රශ්න සමතයකට පත් කිරීමේදී දේශීය යාන්ත්‍රණයක්, දේශීය ආයතන පද්ධතියක් තමයි වඩා යෝග්‍ය වන්නේ කියන එක.
ඒ දේශීය යාන්ත්‍රණය දේශීය ආයතන පද්ධතිය හදන්න ලෝකයෙන් උපදෙස් සහයෝගය ආධාර තාක්ෂණික උපකාර ලබා ගත යුතුයි. ඒ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපතිතුමා මහා මණ්ඩල වේදිකාවේදී ප්‍රකාශ කළා. ඇයි එහෙම වන්නේ? හැමෝටම පළඳින්න පුළුවන් එක සපත්තුවක් නැහැ. හැම රටකටම ඔබින එක සංවර්ධන මාදිලියක් නැහැ. ඒ රටේ ඉතිහාසය, ඒ රටේ ජනගහනය, ඒ ජනගහනයේ විවිධත්වය, අධ්‍යාපන මට්ටම්, සංස්කෘතිය, සભ્યත්වය, ඉතිහාසය මේ කියන සියලු කරුණු සැලකිල්ලටගෙන තමයි යාන්ත්‍රණය සකස් විය යුත්තේ. බාහිරින් එන යාන්ත්‍රණ නිසා සිදුවිය හැක්කේ දැනට තිබෙන සමගිය පවා බිඳ වැටී යාම. එසේ ගොස් අතිශය බියකරු තත්ත්වයකට රට ඇද වැටෙන්නට පුළුවන්. මේ විදිහේ ඛේද වාචකවලට මුහුණ දුන් රටවල් රාශියක් තිබෙනවා. සුඩානය නැමැති රාජ්‍ය මෙවැනි ගැටුමකදී ඒ බාහිර මැදිහත් වීම වලින් කෑලි දෙකකට වෙන් කළා. ඒ දෙවෙනි කොටස තමයි දකුණු සුඩානය. දකුණු සුඩානය අද අතිශය ඛේදජනක කාලකන්නි දේශයක්. එහි මිනිස්සු මිය යන්නේ මැසි මදුරුවන් මෙන් ගැටුම් සාගින්න මන්ද පෝෂණය නිසා. මෑතකදී ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ වාර්තාවක තියෙනවා South Sudan is dying. දකුණු සුඩානය මැරෙමින් තිබෙනවා. Nobody is counting. කවුරුවත් මලකඳන් ගණන් කරන්නේ නැහැ කියලා. එහෙම තමයි බලහත්කාරී බාහිර මැදිහත් වීම නිසා සිදුවිය හැකි අනර්ථය රටකට. මෙන්න මේ කරුණු ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා මහා මණ්ඩලයේ හමුවේ එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් සංඛ්‍යාව 103යි. ඉන් බැහැරව සිටින්නේ ලෝකයේ රටවල් 42 කිහිපයක් පමණයි. මේ ලෝක ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළා. ඒ රාජ්‍යයකට අන්තර්ජාතික සීමාවන් ඇතුලේ කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයට. එයයි මා දකින වැදගත්කම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරයේදී කළ කතාව. අපි මේ දෙවැනි භාගයේදී කතා කිරීමට මා තෝරාගත් මාතෘකාව පසුගිය 15 වෙනිදා මේ සැප්තැම්බර් 15 වෙනිදා නිවේදනය කරනු ලැබූ කිවිසුමක්. කිවිසුම කෙටියෙන් හඳුන්වනවා AUKUS UKUS යනුවෙන් අපි එය උච්චාරණය කරමු. ඒ අකුරෙන් අදහස් වෙන්නේ ඕස්ට්‍රේලියාව, ඊළඟට තියෙන UK United Kingdom එක්සත් රාජධානිය, ඊළඟට තියෙන US United States of America ඇමරිකා එක්සත් ජනපදය. මේ රටවල් ත්‍රිත්වය අතර ගිවිසුමකට එළඹගත් බව සැප්තැම්බර් 15 වෙනිදා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, එක්සත් රාජධානී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඔහුට ඒ රටේ කියන්නේ බෝජෝ කිය, ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් ජනතාව හමුවේ පෙනී සිටිමින් නිවේදනය කළා. එය ඔවුන් හැඳින්වුවේ නව හවුල්කාරීත්වයක් ලෙස මේ රාජ්‍යන්ත්‍රිත්වය අතර. කුමක්ද මේ ගිවිසුමේ අරමුණ? මේ ගිවිසුම යටතේ ඉතාම සංක්ෂිප්තව එක්සත් රාජධානී මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ගිවිස ගන්නවා ඕස්ට්‍රේලියාව සමග. ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණය සපයන්න. දැන් මේ කතාව යම් කෙනෙක් අහගෙන ඉන්නවන ඔහුට සිතෙන්නට පුළුවන්
ඔය givisුමෙන් අපට ඇති ඵලය කුමක්ද? එදිනදා ජීවිතයේ සරිකර ගැනීම සඳහා අනවරත අරගලයක නිරතව සිටින මිනිසයාට මේ කියන givisුමක් ගැන අහලා තේරුම් අරගෙන ඇති ඵලය කුමක්ද කියලා. ඒ ඊට සාධාරණයි එවැනි සිතිවිල්ලක් ඇතිවීම. සාමාන්‍ය මිනිසයාට මේක දැනෙන්න හේතුවක් නෑ බැලූ බැල්මට. නමුත් ඉතිහාසයේ බොහෝ සිදුවීම් තිබෙනවා. ඒ මොහොතේදී හෝ බැලූ බැල්මට එහි වැදගත්කමක් නොතිබුණාට ඒ පසු කාලීනව අතිශය බරපතල තීරණාත්මක ප්‍රතිවිපාක ඇති කරපු අවස්ථා. අපි නිදසුනක් ලෙස ගනිමු. දැන් මේ කාලේ වන විට 1930 ගණන් වල ඉපදුණු කවුරුත් නැහැ ලෝකයේ පෘථිවිය මත. ඒ කාලේ සිදුවීමක් 1933 දී ජර්මනියේ බලයට එනවා ඡන්දයෙන් පුජ්‍යලයක්. ඔහුගේ නම ඇඩොල්ෆ් හිට්ලර්. එදා මේ ප්‍රවෘත්තිය කිව්වනම් ලංකාවට ගමකට ගිහිල් මිනිස්සු සිනා වෙන්න තිබුණා. මොකද්ද මේකේ වැදගත්කම? නමුත් ඇඩොල්ෆ් හිට්ලර් මනුෂ්‍ය වර්ගයාට ලෝකයට කළ විනාශය දැන් ඉතිහාසගත කරුණක්. ඒ තරමට නොවෙනම් නමුත් අතිශය ලෝකයේ සාමයට ආරක්ෂාවට ආර්ථික සමෘද්ධියට මේ සියල්ලටම බෙහෙවින් අනර්ථකාරී බලපෑමක් සිදු කළ හැකි givisුමක් තමයි ඕකස්. ඕස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ අතර ඇති කරගෙන තිබෙන්නේ. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මරීන ලෝකයේ තියෙන්නේ රටවල් 6කට පමණයි. ඇමරිකාව, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉන්දියාව. ඇයි ඒ තරම් සීමා වෙන්නේ? මේ අතිශය වියදම් සහිතයි. ඒ වගේම ඊටාම බරපතල ප්‍රතිපාක ඇති කරන අවිතරගයකට මේ මුහුණ හේතු වන නිසා. ලෝකයේ තිබෙනා වූ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සීමා සහිත සබ්මරීන සංඛ්‍යාවෙන් 68ක්ම අයිති ඇමරිකාව. 68. එයින් 12ක පුළුවන් න්‍යෂ්ටික බැලිස්ටික් මිසයිල් ගෙන යන්න සහ ඒවායින් පහර දෙන්න. ඊළඟට රුසියාවට තියෙනවා එවැනි සබ්මරීන 29ක්. චීනයට 12ක්, එක්සත් රාජධානියට 11ක්, ප්‍රංශයේ 8යි, ඉන්දියාවේ 1යි. මේ සංඛ්‍යාවෙන්ම අදහසක් ගන්න පුළුවන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මරීන් කොයිතරම් වියදම්කාරී සහ යුද්ධමය වශයෙන් කොයිතරම් තීරණාත්මකද කියන එක. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මරීන් ප්‍රයෝජනයට ගත හැකි න්‍යෂ්ටික අවි වලින් පහර දීම සඳහා සතුරු රාජ්‍යයන්ට, සතුරු පාර්ශවයන්ට න්‍යෂ්ටික ශක්තිය සහ න්‍යෂ්ටික ආයුධ අතර වෙනසක් තියෙනවා. මේ මම න්‍යෂ්ටික විද්‍යාඥයෙක් නොවේ. නමුත් සමාජීය වශයෙන් ඒ පිළිබඳව තොරතුරු දෙක තුනක් සඳහන් කරනවා නම් මනුෂ්‍යයා න්‍යෂ්ටික ශක්තිය අඳුනාගෙන වසර 200කට තරමක් වැඩි කාලයක් ගතව තිබෙනවා. ඒ බල ශක්තිය උත්පාදනය සඳහා. නමුත් 20 වෙනි සියවසේදී මේ න්‍යෂ්ටික ශක්තිය ප්‍රයෝජනයට ගන්නම ආයුධයක් හදන්න. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධ සමයේදී මා දැකීමෙන් පස්සේ ඇමරිකාවට ඉල්ලීමක් කළා න්‍යෂ්ටික අවියක් හදන්න කියලා හිට්ලර්ට විරුද්ධව විශිෂ්ට ගණයේ විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින්. ඇල්බර්ට් අයින්ස්ටයින් මේ හිරෝෂිමා ප්‍රහාරයෙන් පස්සේ තමාගේ 1955 දී සිදුවුණු මරණය දක්වාම පෙරමුණේ සිටියා ලෝකේ න්‍යෂ්ටික අවි තුරන් කළ යුතුයි කියලා. මන්ද න්‍යෂ්ටික අවි පැතිර යාම සෑම රටක්ම න්‍යෂ්ටික අවි අත්කර ගැනීම යම් මොහොතකදී ලෝකයේ රටවල් අතර හටගන්නා යුද්ධයකදී න්‍යෂ්ටික අවි භාවිත කිරීම මනුෂ්‍යයා නමැති සත්වයා පෘථිවියෙන් අතුගා දැමීමේ ආරම්භය. ඒ ගැන විද්‍යාඥයෝ අතර 100ක් ගත්තොත් 95ක් අතරම එකඟත්වයක් තිබෙනවා.
ඔබට මතක ඇති 2018 දී මරණයට පත් වුණා බ්‍රිතාන්‍යයේ විසූ රෝද පුටුවක ජීවත් වුණු විශිෂ්ට ගණයේ භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ නම ස්ටීවන් හෝකින්ස්. ඔහුගේ මරණයට ආසන්නයේදී මාධ්‍යකරුවෙක් සමග කරන සාකච්ඡාවකදී ස්ටීවන් හෝකින්ස් කියනවා මට බියක් දැනෙනවා. කුමක්ද බිය? මනුෂ්‍ය වර්ගයා පෘථිවියෙන් වඳ වී යනු ඇතැයි කියා. කෙසේද එය සිදුවිය හැක්කේ? ක්‍රම දෙකකට. එක න්‍යෂ්ටික යුද්ධයකින්, දෙක දේශගුණික විපර්යාසය ක්ලයිමට් චේන්ජ් නිසා. දැන් මේ කියන ගිවිසුමේ ප්‍රතිඵලය අන්න ඒ විනාශයට මානව සංහතිය තවත් පියවරකින් ලං කිරීම. මෙයින් පැහැදිලි වෙන්නේ නැද්ද සිසු ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, යහපාලනය, මාධ්‍යයේ නිදහස, ස්ත්‍රී අහිතීන් ගැන කතා කරන රාජ්‍යයන්ගේ ඇත්ත ස්වභාවය. මේ රාජ්‍යයන්ගේ මේ සියලු ජනතාව නොවේ, මේ රාජ්‍යයන්ගේ පාලක පන්තීන් අතිශය ධනවත්, අතිශය ක්‍රූරයි, අතිශය අසාධාරණයි. ඔවුන්ට අවශ්‍යයි මේ ලෝකය තමන්ගේ ඒ න්‍යාය පත්‍රය අනුව පාලනය කරන්න. ඒ පාලනය කිරීම සඳහා මේ පියවර අරගන්න, මෙවැනි පියවර ගන්න. මෙතන තිබෙන ඔවුන්ගේ ස්වභාවය පැහැදිලි කරන්න. ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර ගිවිසුමක් තිබුණා සාම්ප්‍රදායික කන්වෙන්ෂනල් සබ්මරීන්ස් ගණනාවක් හදන්න. ඒ ගිවිසුමේ මූල්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 29ක්, ඒ කියන්නේ ඩොලර් කෝටි 2900ක්. එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යය සමග ගිවිසුම අත්සන් කරන අතරම ඔස්ට්‍රේලියාව ප්‍රංශය සමග ගිවිසුම අත්හැර දැම්ම. ප්‍රංශය ඉමහත්සේ කෝපයට පත් වුණා. තමන්ට බිස්නස් එක නැතිවීමත් එක හේතුවක්. දෙවෙනි හේතුව තමයි වංචනික ලෙස, රහසිගත ලෙස මේ ගිවිසුම අත්සන් කිරීම සහ ප්‍රංශය අත්හැර දැමීම. මේ වේදනාවට පත් ප්‍රංශ විදේශ ඇමතිවරයා කිව්වා අපිට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් එන්න කියලා. දැන් මේ ක්‍රියාදාමයට සමගාමීව තවත් තිබෙනවා ක්‍රියාදාමයක්. ඒ තමයි අප සඳහන් කළ යුතුයි මේ ගිවිසුම ගැන නිවේදනය කරමින් රාජ්‍ය නායකයෝ කිව්වේ කුමක්ද? ඉන්දු ශාන්තිකර කලාපයේ දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය පවත්ව ගන්න තමයි මේක කරන්නේ. මේ ඉන්දු ශාන්තිකර කලාපය කියන්නේ මේ අපි ජීවත් වෙන සුවිශාල කලාපයේ ශ්‍රී ලංකාව අය. ඉතින් ඔවුන් කියනවා මේකට තර්ජනයක් තියෙනවා. ප්‍රකාශනයේ නිල වශයෙන් කියන්නේ තර්ජනයක් තිබෙනවා කියලා. නමුත් පැහැදිලිවම ඒ තර්ජනය චීනයට විරුද්ධව තමයි. ඕකුස් ගිවිසුම අත්සන් කළාම BBC වාර්තා කළේ මෙහෙමයි. ඕකුස් මේ ගිවිසුම ඊළඟට කියනවා UK, US and Australia launch pact to counter China. නිල වශයෙන් නොකීවාට චීනයට විරුද්ධව තමයි මේ ගිවිසුම. නමුත් පුදුමය, චීනය කිසිදු රටකට වෙළඳාමකට බාධා කරලා නැහැ. කිසිදු රටක ආක්‍රමණය කරලා නැහැ. කිසිදු රටක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට මැදිහත් වීම කරලා නැහැ. චීනය ආර්ථික වශයෙන් ප්‍රසාරණය වෙන්න, ඒ ආර්ථික බලයට අනුරූපව යුද බලය වැඩි කරගන්න ක්‍රියා කරන බව ඇත්ත. මෙවන්නක් නැහැ. මේ තමයි ලෝක ආධිපත්‍යය සඳහා කරන වියරු තරගය. අපි අපේ කතාවේ ප්‍රථම භාගයේදී සඳහන් කළ 20 වෙනි සියවසේ පළමු 50 අවුරුද්ද ඇතුළේ ඇති වුණු ලෝක යුද්ධ දෙකටම මුල්ුණේ ලෝකය බෙදා ගැනීම සහ නැවත බෙදා ගැනීම සඳහා බලවතුන් අතර තියෙන මේ වියරු තරගය. ඒ තරගයකට අපි යමින් තිබෙනවා. 991 දී සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව අවසන් වූ ආයයි අප කල්පනා කළ නිරවි යුද්ධය වෙනස් ස්වරූපයකින් ඇති වෙමින් තිබෙනවා. එය කිසිසේත්ම මනුෂ්‍ය වර්ගයාගේ යහපතට හේතු වන ප්‍රවණතාවක් නොවේ. ස්තුතියි.